වියලී වියදෙන්නට පෙර ඔබ නිවා සනහන අමාවැස්ස. නේකාකාර YouTube නාලිකාවට වසරක් සපිරෙන අද දින මෙම ධර්මානුශාසනාවේ අරමුණ ධර්ම දේශනාවන් සඳහා වැඩමකොට වදාළ පින්වත් සිල්වත් ගුණවත් මහා සංඝරත්නයට කෘතඥතා පූර්වක පුණ්‍යානුමෝදනාවත් අප නාලිකාවේ කටයුතු සාර්ථක කර ගැනීමට අභියෝග ජය ගැනීමට දායකත්වය ලබාගත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලන මිතුරන් වූ ඔබ සැමට සෙත් පතා ආශිර්වාද කිරීමත්ය. ඔබ සැමට මෙතැන් පටන් සැප විපාක ලබමින් සසරින් නිවෙන මොහොත දක්වාම මේ පින් මහා පින් සාගරයක්ම වේවා. කලන මිතුරු මිතුරියන් කෝෂලා ලියනගේ මෙනෙවිය ලලිත් මාබරණ මහතා සහ පුතුන් දෙදෙනා, නෙළුනිකා ජයවීර මහත්මිය, නිලානි මහත්මිය සහ සර්දා ලියනගේ මහතා, නන්දන රත්නායක මහතා සහ වසන්තා ලියනගේ මහත්මිය, විජිත මහතා සහ රේණු ලියනගේ මහත්මිය, චම්පිකා ගලගෙදර මහත්මිය, කාංචනී සහ සංදීප ගලගෙදර මහතා, ජගත් ජයසූරිය මහතා සහ මංජුලිකා ජයසූරිය මහත්මිය, රූපානි අතාවුද මහත්මිය සහ රෝහණ අතාවුද මහතා, රූපාංගනී එදිරිසිංහ මහත්මිය සහ ගාමිණී එදිරිසිංහ මහතා, පුෂ්පාද සිල්වා මහත්මිය සහ මයිකල්ද සිල්වා මහතා, මාලිනී වීරරත්න මෙනෙවිය, පුංචි බණ්ඩා අලුවිහාරේ මහතා සහ එම මැතිනිය රමින්දු දිව්‍යා සහ ටිකිරි ඇතුළු පවුලේ සැම, කාන්ති අලුවිහාරේ මහත්මිය, දොස්තර වජ්‍ර සසංක කරුණාරත්න, හර්ෂි සහ රවින්දු ඇතුළු පවුලේ සැම, දේචාන් සේනාරත්න මහතා සහ දර්ශනී රුබේරු මහත්මිය, සුවිඤ්ඤා හා සවිඤ්ඤා දියණිවරුන්, දොස්තර වයලට් පූජිත ගුණවර්ධන මැතිනිය, ඔබ සැමට මේ ධර්මදේශනා විකාශය කිරීමෙන් අත්කරගත්තා වූ කුසල සම්භාරය මතු උපදින සංසාරේ ආත්මයක් පාසාම නිවනේ දොරගුළු විවර කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ පිනම ඔබේ මතු දියුණුවට හේතු වාසනා වේවා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නාදිවාසේති පජහති පිනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති. සද්ධාවන්ත කාරුණික පින්තුනි, සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ
ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. විශේෂයෙන්ම අද විශේෂ වූ දවසක්. මේ කාකාර නාලිකාව ආරම්භ කරලා අදට වර්ෂයක් සම්පූර්ණ වෙනවා. විශේෂයෙන්ම මේ නාලිකාව ඔස්සේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පිරිසුදු ශ්‍රී සද්ධර්මය තමයි විකාශනය වන්නේ. එහෙමනම් ධර්මයේ ප්‍රධානය කරන උතුම් නාලිකාවක්. ඉතින් මේ නාලිකාව දිනෙන් දිනම දියුණු වේවා. ඉදිරි කාලේ ඊටාම හොඳට ධර්මය ප්‍රචාරය කරන්නට මේ නාලිකාව ඒ ප්‍රධානත්වයේ දරන අපේ පින්වත් මහත්මා ප්‍රධාන හැම දිනාටම ශක්තිය බලය ලැබේවා වැඩේවා කියන හෘදයාංගම ආශිංසනයෙන් අද අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඉතින් තව දෙයක් කියන්නට ඕන. ඉතින් මේ නාලිකාව ආරම්භ කරපු ඒ පළවෙනි දවසේම ප්‍රථම ධර්ම දේශනාවත් සිද්ධ කරන්නට යෙදුනේ අප විසින්. ඒ වගේම අපේ බලංගොඩ රාද ස්වාමීන් වහන්සේත් ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඉතින් මේ වර්ෂය තුළ ඉතින් හොඳ ප්‍රගතියක් ලැබලා තියෙන මේ නේකාකාර නාලිකාව තව තවත් දියුණුවෙන් දියුණුවටපත් වේවා කියන හෘදයාංගම ආශිංසනය අපි නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා. පින්නතුනේ අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන උතුම් සූත්‍ර පාඨයක්. පින්නතුලා දන්නවා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවේ ආනන්ද මාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කරනවා ස්වාමීනි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ හොඳටම අසනීප වෙලා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ ආනන්ද මාහිමියන් වහන්සේට දස සංඥාවන් උගන්වනවා. ආනන්ද මේ දස සංඥාවන් ගිරිමානන්දට උගන්වන්න. ඇහෙන්න සලස්වන්න. පින්නතුල දන්නවා මේ දස සංඥාවන් අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, ඒ වගේම නිරෝධ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. මෙන්න සංඥා 10. එතකොට පින්නතුනි මේ සංඥාව කියන එක චුට්ටක් අවබෝධ කරගෙන අපි මේ දේශනාවට බැස්සොත් හොඳයි. සංඥාව කියලා කියන්නේ මොකද්ද? දැන් මෙතන සංඥා කියලා කියුණා නේද? අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා හැම දෙයකම සංඥාව කියුණා. සංඥාව කියලා කියන්නේ චෛතසිකයක් නැත්නම් සිතුවිල්ලක්. හඳුනා කියන අර්ථයෙන් තමයි සංඥාව කියන්නේ. සංජානාතීතිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. හඳුනා කියන අර්ථයෙන් තමයි සංඥාව කියලා කියන්නේ. මොනවද අපි හඳුනගන්නේ? ඇහෙන් රූප හඳුනගන්නවා, කනෙන් ශබ්ද හඳුනගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුනගන්නවා, දිවෙන් රස හඳුනගන්නවා, කයෙන් පහස හඳුනගන්නවා, සිතින් අරමුණු හඳුනගන්නවා. තව නොයේක් දේවල් ඉතින් උසයි කියලා රතු පාටයි නිල් පාටයි ඔය නොයේක් විදිහට හඳුනගන්නේ මෙන්න මේ සංඥාව. එතකොට මේ සංඥාව අසුතවත් පුතඥයාට කියන්නේ ධර්මයේ නොලබිච්ච කෙනා නිරතුරුවම හඳුනාගන්නේ වැරදි විදිහට. ඒකට ධර්මයේ නමක් කියනවා සංඥා විපල්ලාසය. සංඥා විපල්ලාස කියලා කියන්නේ දැන් බලන්න පින්නතුනේ අපි හැම කෙනෙක්ම වගේ ගත්තොත් බහුතරයක්
අනිත්‍ය දේ හඳුනගන්න නිත්‍ය හැටියට. මේක වැරදීනේ. ඊළඟට දුක් දේ හඳුනගන්නේ අපි සැප හැටියට. ඊළඟට අනාත්ම දේ අපි හඳුනගන්නේ ආත්ම හැටියට. අසුබ දේ අපි හඳුනගන්නේ සුබ හැටියට. එහෙම නෙවෙයිද? එහෙම තමයි. දැන් බලන්න මේ අනිත්‍යයි කියන එක අපිට සක්සුදක් වගේ පැහැදිලිනේ හැමදේම නැති වෙලා යනවා කියන්නේ. නමුත් අපි කටයුතු කරන්නේ කොහොමද? අපි කටයුතු කරන්නේ නිට්ටයයි කියන සංඥාව. පැල් බැඳගෙන අනිත්‍ය සංඥාව ගැන ඇහුවත් ඇතුලෙන් කියනව නෑ මේකේ පොඩි නිට්ටියක් තියෙනවා කියලා. ඒක තමයි පුතත්ජන ගතිය. එතකොට බලන්න දුක් දේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ. මේ ලෝකේ හැම දෙයක්ම පින්නතුනේ ඇත්තටම දුකක්නේ තියෙන්නේ. ඒක අපට තේරෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කොටින්ම කිව්වොත් සංක්ෂේපෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධ පරිහරණයම දුකක්. නමුත් අපි අල්ලගන්නේ මේක සැපක් හැටියට. ඊළඟට බලන්න අනාත්ම දේ අපි හඳුනගන්නේ ආත්මයක් හැටියට. එහෙම හඳුනගන්නේ නැද්ද? හඳුනගන්න. දැන් බලන්න අනාත්මයි කියන්නේ වසඟේ පවත්තන්න බෑ කියන එකනේ. මම මගේ කියලා වසඟේ පවත්තන්න බෑ. නමුත් අපි අල්ලගන්නේ කොහොමද? අපි හිතනවා මේක වසඟේ පවත්තන්න පුළුවන් කියලා. මොනවද වසඟේ පවත්තන්න පුළුවන්? අපිට පුළුවන් ද අපේ මේ ශරීර කූඩුවත් අපට ඕන විදිහට පවත්තන්න බෑනේ. කිසිසේත්ම බෑ. තිහෙන වයසට යන්න නැතු වෙන්න පුළුවන්. මගේ ශරීරේ නම් ලෙඩ වෙන්න බෑ. මගේ ශරීරේ නම් නාකි වෙන්න බෑ. මගේ ශරීරේ නම් දනිස් සමාරු හැදෙන්න බෑ. මට ඕන විදිහට තියෙන්න ඕනේ. එහෙම තියනවද? එහෙම තියෙන්නේ නැහැ. ඒක අපට ඕන විදිහට පවත්වන්න බෑ. එහෙනම් ඒක අනාත්මයි. බලන්න පින්නතුනි, ඒ දේ අපි අල්ලගන්නේ කොහොමද? ආත්ම හැටියට. අන්න සංඥා විපල්ලාසයක්. ඊළඟට අසුබ දේ අපි හඳුනගන්නේ සුබ හැටියට. අසුබ දේ කියලා කිව්වහම මේ ශරීර කූඩුව ගත්තාම තනිකරම අසුචි වලක් වගේනේ පැහැදිලිවම. බලන්න මොනතරම් කුණප කොටස් ගොඩකින්ද මේක හැදිලා තියෙන්නේ. නමුත් අපි ඒකකයක් හැටියට ගන්නවා මම කියලා ඒක හඳුන ගන්නවා. ඒක වැරදි. දැන් මේක අපි හොඳට තේරුම් ගත්තාම දැන් බලන්න මේ ශරීර කූඩුවේ මොනවද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ කුණප කොටස් 32 කෙස් ලොම් නියදත් සම්මස් නහර ඇට මිදුළු ඔය ඇතුලේ තියෙන දේවල් වකුගඩු බඩවැල් අක්මාව පේනහලු ලේ සැරව සොටු අසුචි මූත්‍ර මේ වගේ සකස් වෙච්ච දෙයක්. දැන් බලන්න පින්නතුනේ අපි මේ උඩින් වැහිලා තියෙන ටිකට අහු වෙනවා. අහු වෙනවා කියලා කියන්නේ දැන් අපි අහු වෙන්නේ කෙස් ටිකට අහු වෙනවා, ලොම් ටිකට අහු වෙනවා. විශේෂයෙන් හැමත දත් ටිකට, නියපොතු ටිකට ඔන්න අපි අහු වෙනවා. ලස්සන කෙනෙක්ගේ වුණත් පින්නතුනේ බඩ කපලා බඩ මැද්දෙන් ඇතුලේ තියෙන දේවල් එළියට ගත්තොත් ලේත් එක්ක බඩවැල් එහෙම. පලාතවත් කෙනෙක් ඉන්නවද? නැහැ. ඉන්නේ නැහැ. එහෙමනම් බලන්න පින්නතුනේ මේක තනි කරම අසුචි ගොඩක්. මේක අපි සුබයි කියන සංඥාවෙන් ගැනීම සංඥා විපල්ලාසයක් නෙවෙයිද? සංඥා විපල්ලාසයක්. ඒ නිසා මෙතනදී පුංචි වචනයක් කියන්න ඕනේ මේ අසුබය කියන එක ගිහියන්ට හොඳ නෑ කියලා හැම හිතන්න එපා. මේක ගිහි පින්නතුන්ලාට ඉතාම හොඳ දෙයක්. ගිහියන්ට ඉතා හොඳ දෙයක් අසුබ සංඥාව. මොකද අසුබයෙන් තමයි රාගය නවත්තන්න පුළුවන්. එහෙමනම් පින්නතුනි අපට දැන් තේරෙනවද අපි වැරදි හැඟීමෙන් ඉන්නේ කියලා? ඔව්. අපි හඳුනාගන්නේ සත්‍ය දේ සත්‍ය හැටියට නෙවෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ සංඥා විපල්ලාසය කියලා. ඒකනි මහා කරුණාවෙන් තථාගතයන් වහන්සේ වදාළේ
මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ සංඥාව කියලා කියන්නේ හරියට මිරිඟුවක් වගේ. මිරිඟුවක තියෙන ස්වභාවය තමයි ඇත්ත වගේ පේනවා. හැබැයි ළඟට ගිහිල්ලා බලනකොට එහෙම දෙයක් නැහැ. දැන් ධර්මයේ උපමාවක් දෙනවා මුව රැලක් යනවා වතුර සොයාගෙන කාන්තාරික කියලා හිතමු. දැන් මුවන්ට පේනවා ඈත වතුර තියෙනවා වගේ. වතුර නෑ අර නිකන් සෙවණැල්ලක් වගේ පේනවා. ඉතින් මුව එතෙන්ට යනකොට එතන නෑ තව ඉස්සරහා තියෙනවා. ආයෙ ළඟට ගිහලා බලන එතන නෑ තව ඉස්සරහා තියෙනවා. පිටිපස්ස ඇරලා බලනකොට පිටිපස්සෙත් තියෙනවා. ඒ තමයි මිරිඟුවේ ස්වභාවය. අන්න ඒ වගේ තමයි මේ සංඥාව ඔස්සේ ගියොත් අපිට විනාශය තමයි ළඟා වෙන්නේ. මේ සංඥා විපල්ලාසයෙන් හඳුනගෙන මේ ගමන ගියොත්. එහෙමනම් අපි මේ සංඥාව කියන එක තේරුම් ගන්න හඳුන ගන්නවා. එහෙනම් අද මේ ධර්ම දේශනාව තුළින් මම විශේෂයෙන් අපේක්ෂා කරන්නේ පහාන සංඥාව, පස්වෙනි සංඥාව. මේක වැදගත් කියලා මට හිතුණා. ඊටාම වැදගත්. කෙලෙස් ප්‍රහාණය කරන හැඟීම. ඉතින් අපිට කෙලෙස් නැති කරන හැඟීමක්වත් නැත්නම් කෙලෙස් අපට නැති කරන්න පුළුවන්ද? කෙලෙස් නැති කරන්න බෑ. එහෙමනම් කෙලෙස් නැති කරන්නේ හැඟීම තියෙන්න ඕන. ඒකයි පහාන සංඥාව කියලා කියන්නේ. එතකොට පින්නතුනේ මේ කෙලෙස් කියන දේවල් අපිට අයිති දේවල්ද? කෙලෙස් කියන දේවල් අපිට අයිති දේවල් නෙවෙයි. කෙලෙස් වල ස්වභාවය ආගන්තුක ආපු දෙයක් නේ. කෙලෙස් අපිට අයිති නම් මේව අයින් කරන්න බැරි වෙන්නේ. කෙලෙස් අපට කපන්න පුළුවන්. කෙලෙස් නැති කරන්න පුළුවන් හේතුව තමයි කෙලෙස් අපට අයිති දේවල් නෙවෙයි. කෙලෙස් බාහිරින් ආපු දෙයක්. එහෙමනම් අපේ මේ ඇතුළට කෙලෙස් කොහෙන්ද එන්නේ? පින්නතුනි මේ ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙන් තමයි කෙලෙස් ඇතුළට එන්නේ. ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙන්. ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙන් කියලා කිව්වේ මොනවද? ඇස, කන, නාසය, දිව, ඊළඟට මේ කය, මෙන්න මේ සිත. හොඳට හිතලා බලන්න. අපිට කෙලෙස් ගලන්නේ උතනින්. ඇහෙන් රූප දැක්කහම ඔන්න කෙලෙස් ඇති වෙනවා. කනෙන් ශබ්ද අහනකොට කෙලෙස් ඇති වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරනකොට කෙලෙස් ඇති වෙනවා. දිවෙන් රස විඳිනකොට කෙලෙස් ඇති වෙනවා. කයට පහස ලබනකොට කෙලෙස් ඇති වෙනවා. සිතට අරමුණු කරනකොටත් ඉතින් කෙලෙස් ඇති වෙනවා. ඉතින් එහෙමනම් හරි වැඩක් නේ අපිට මේ ආයතන වලින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු මේ මොකක්වත් විඳින්න බෑනි කියලා හිතෙන්න පුළුවන්. නෑ පින්නතුනි. මේක හොඳට තේරුම් ගමු. පින්නතුනි තථාගත ධර්මය අනුව මේ කිසිම දෙයක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි අවධාරණය කරගන්න ඕන. ඉබේ සිද්ධ වෙන කිසිවක් නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඒකනේ මේ ධර්මයට කියන්නේ පටිච්ච සමුප්පාදය කියලා. පටිච්ච සමුප්පාදය කියන්නේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. එහෙමනම් අපි මේ ඇහෙන් රූප දකින්නේ සංසාරේ කරගත්ත කුසලයක් හෝ අකුසලයක හෝ හේතුවක් නිසා. දැන් අපි මේක මෙහෙම හිතමු. දැන් අපේ ජීවත් වීම කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවත් වීම කියලා කියන්නේ අපි ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, සිතට අරමුණු ගන්නවා. ඌට වඩා දෙයක් තියනවද? නෑ. ඕක තමයි අපේ ජීවත් වීම. ඊළඟට ජීවත් වෙන මිනිස්යාගේ තියෙන ලොකු අරමුණක් තමයි සැප විඳීම. සුවසේ ඉන්නේ කවුරුත් කැමති. එහෙනම් මොකද්ද අපි සැප විඳිනවා කියන්නේ? සැපට ප්‍රතිවිරුද්ධ දේ තමයි දුක. සාමාන්‍ය ලෝක ස්වභාවයේ සැප ළඟට දුක, දුක ළඟට සැප, ලාභය ළඟට අලාභය, අලාභය ළඟට ලාභය. මෙහෙම තමයි මේ ලෝක ධර්ම චක්‍රය කැරකෙන්නේ. එතකොට බලන්න කෙනෙක් සැප විඳිනවා කියලා කියන්නේ අපේ මේ ආධ්‍යාත්මික ආයතනයන්ට
ඒ කිව්වේ ඇස කන නාසය දිව ශරීරය මනස. මේ ආධ්‍යාත්මික ආයතනයන්ට අපි එකක් ගත්තොත් කාටත් තේරෙයි. අපි හිතමු දැන් ඇහැට අපි කැමති රූපයක් විඳීම තුළ ඔන්න සැපයක් අපට ලැබෙනවා. නේද? අපි කැමති රූපයක් දකිනකොට සැපයක් ලැබෙනවනේ. ඊළඟට කනට කැමති ශබ්දයක් අහන්න ලැබෙනකොට සැපයක් දැනෙන්නේ නැද්ද? සැපයක් දැනෙනවා. දැන් අපි ආස සින්දුවක් අපිට ආදරෙන් කතා කරනකොට අපිව වර්ණනා කරනකොට සැපයක් නේ. අන්න සැප. නාසයෙන් ආග්‍රහණය කරනකොට අපි කැමතිම සුවඳක් අන්න සැප. දිවට තමන් කැමතිම රස ආග්‍රහණය කරන්න ලැබෙනකොට විඳින්න ලැබෙනකොට ඔන්න සැප. කයට කැමතිම පහස ලැබෙනකොට ඔන්න සැප. සැප කියලා වෙන දෙයක් නැහැ. ඇහැට තමන් කැමති රූප, කැමති ශබ්ද, කැමති ගඳ සුවඳ, කැමති රස, කැමති පහස ලැබෙනවනේ ඕක තමයි සැප. ඒතර දුක කියන්නේ මොකක්ද? දුක කියන්නේ මහ ලොකු කද්දක් නෙවෙයි. ඒකෙම අනිත් පැත්ත. මේ ඇහැට තමන් අකමැති දේවල් ලැබෙනවා නම් අකමැති රූප, අකමැති ශබ්ද, අකමැති ආග්‍රහණ, අකමැති රස, අකමැති පහස ලැබෙනවා නම් මෙන්න දුක. එහෙනම් පින්නතුන සරලවම තේරුම් ගන්න කෙනෙක් දුක් විඳිනවා කියලා කියන්නේ ඇත්තට මේ ඉන්ද්‍රියන්ට තමන් අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙනවා ඔන්න දුකයි. කෙනෙක් සැප විඳිනවා කියලා කියන්නේ මේ ඉන්ද්‍රියන්ට තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ලැබෙනවා නම් ඔන්න සැපයි. එතකොට බලන්න දුකයි සැපයි කියලා කියන්නේ ඕක. එතකොට දුක් විඳින්නත් සැප විඳින්නත් සංසාරේ කුසල් අකුසල් සිද්ධ වෙලා තියෙන්න ඕන. එතකොට බලන්න පින්නතුනේ අපි සැප විඳිනවා නම් විඳින්නේ සංසාරයේ කරගත්ත කුසල කර්මයක විපාකයක් හැටියට. නැතුව ඉබේ හම්බෙන්නේ නැහැ නේ සැප. අපි කැමති රූප අපි දකිනවා නම් සංසාරයේ ඊට අනුරූපව කුසල් කරලා තියෙන්න ඕන. දැන් අපිට හොඳ ආහාරයක් ලැබෙන්න නම් හොඳ රසයක් ලැබෙන්න නම් අපි ඊට අනුරූපව දන් දීලා තියෙන්න ඉපේ. එතකොට බලන්න කුසලයක් කරපුවාම ඊට අනුරූපව ලස්සන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙනවා. එතකොට අපිට අපි කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙනකොට මේ ජීවිතේ අනාගත ජීවිතයට අපිට මොනවද එකතු වෙන්නේ? මොනවද එකතු වෙන කර්ම? දැන් ලස්සන රූපයක් දැක්කොත් ලෝභයක් ඇති වෙනවනේ. එතකොට ලෝභය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. එතකොට බලන්නකො මේක මහ ලොකු ගැටලුවක් නේ. සංසාරේ හරි පුදුමයි. තමන් කැමති පින්කමක් කරලා තමන් කැමති රූප දැක්කහම ඊළඟට එකතු වෙන්නේ අකුසල. ඒක තමයි සසර කියන්නේ. ඊළඟට පින්නතුනේ දැන් තමන් අකමැති රූප තියෙනවා. ඒකට හේතුව සංසාරයේ කරගත් අකුසල විපාක. අකුසලයක් නිසා අකමැති රූපයක් දකිනවා. ඒ රූපයේ දැකීම නිසා අපට අනාගතේ එකතු වෙන්නේ මොනවද? ඒත් අකුසලයක්. ද්වේෂය ඇති වෙන්නේ. ද්වේෂය කියන්නේ අකුසලයක් නේ. එතකොට බලන්න අපි සංසාරේ කුසල් කරලා ලස්සන රූප දැක්කත් සංසාරේ අකුසල් කරලා අවලස්සන රූප දැක්කත් අපිට එකතු වෙන්නේ මොනවද? අපිට එකතු වෙන්නේ පිළිතුනේ අකුසල්. හැබැයි ධර්මය දන්නවා නම් හොඳ මානසිකාරයේ සිහිය තියෙනවා නම් ලස්සන රූපයක් දැක්කත් අවලස්සන රූපයක් දැක්කත් අපිට කුසල් එකතු කරගන්න පුළුවන්. ඒ කොහොමද? ලස්සන රූපයක් දැක්කහම අනේ ඉතින් මේකත් අනිත් වෙලා යන දෙයක් නේ කියලා හිතන්න පුළුවන් නම් කෙලින්ම කුසල්නේ. මේ කුසල් කියන ඒවා බෝඩ් දාගෙන කරන එකක් නෙවෙයි. මේ මානසිකාරයත් එක කරන්නේ. ඊළඟට පින්නතුනේ අපි අකමැතිම රූපයක් දැක්ක ද්වේෂයෙන්. ද්වේෂය ඇති වෙන දෙයක්. කුණු ගොඩක් හරි මොනවා හරි අපවිත්‍ර දෙයක්. ඒ වෙලාවට මෙහෙම හිතන්න පුළුවන් නම් අනේ මගේ ශරීරයත් කුණු වුණොත් කොහොමනේ කියලා හිතුවනම් කුසල්. අර බලන්න මේ මානසිකාර්යය අවශ්‍යයි. සිහියයි අවශ්‍යයි. එහෙමනම් මේ පිළිබඳව අපේ පින්නතුල්ලා හොඳට කරුණු තේරුම් ගන්න ඕන. මොකද මේ කරුණු තේරුම් ගැනීම තුලින් අපට පුදුම විදිහට කුසල් රැස් කර ගන්න පුළුවන්. ඒ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන.
එතකොට දැන් බලන්න මේ ආයතන හරහා අපට කොච්චර දේවල් සිද්ධ වෙනවද? ඒතර අපේ ජීවත් වීම කියලා කියන්නේ මෙතන. සාංශාරික ගමන සිද්ධ වෙන්නේ මේ හරහා. කෙලෙස් ඇති වෙන්නේ, කුසල් ඇති වෙන්නේ, සතර දික් වෙන්නේ, සතර කෙටි වෙන්නේ. මේ සියල්ලම සිද්ධ වෙන්නේ ඇත්තටම හිතලා බලපුවහම මේ ආයතන හරහා. එහෙම නැතුව පින්නතුනේ දැන් සැප විඳිනවා දුක් විඳිනවා කියන එක බාහිරින් හොයලා අපිට තේරුම් ගන්න බෑ. බාහිරින් හොයලා මේක කිසිසේත්ම තේරුම් ගන්න බෑ. අපි ඒක තේරුම් ගන්න ඕන. දැන් බලන්න බාහිරින් හොයලා තේරුම් ගන්න බෑ කියලා කියන්නේ දැන් බලන්නකො පින්නතුනේ අපි දකිනවා ලස්සන මාලිගාවක හොඳට සල්ලි තියෙන යාන වාහන තියෙන දෙසි දෙස්සෝ ඉන්න තැනක කෙනෙක් ජීවත් වෙනවා. අපිට මේ පැත්තෙන් ඉඳගෙන පේනවා අනේ මෙයා නම් හොඳට සැප විඳිනවා කියලා හිතෙනවා. හැබැයි ඒ මාලිගාවේ ඉන්න කෙනාට ඒකේ ඇතුලේ තමන් අකමැතිම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික ලැබෙනවා නම් එයා ඉන්නේ ගිනි ගොඩක. ලෝකේට පේනවා සැප විඳිනවා කියලා. නමුත් එතන තියෙන්නේ මොකද්ද? ගිනි ගොඩක්. ඇයි ලැබෙන දේවල් එයා අකමැති. අපි හිතමු පැල්පතක ඉන්නවා කෙනෙක්. ඒ පැල්පතක ඉන්න කෙනාට තමන් කැමති ඒ පැල්පත තුල කියන්නේ පැල්පතක් කිව්වහම ඒක වරිච්චි ගහලා ඉලුක් සෙවිලි කරලා තියෙන්නේ කිසිම පහසුකමක් නැහැ. හැබැයි ඒ තුල ඉන්න කෙනාට තමන් කැමති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික ඒක ඇතුලේ ලැබෙනවා නම් එයා සැප විඳිනවා. බාහිරින් බලන කෙනා හිතනවා අනේ මේ මිනිස්සයා විඳින දුක. හැබැයි නමුත් එයා දුකක් විඳින්නේ නැහැ. ඒකට හේතුව දුක සැප කියලා කියන්නේ මෙන්න මේ ඉන්ද්‍රියන්ට අපි කැමති ටික ලැබෙනවා නම් සැපයි, අකමැති ටික ලැබෙනවා නම් දුකයි. එතකොට පින්නතුනි අපි මේ ආයතනයන් පිළිබඳව දැන ගැනීම ඊටාම වැදගත් මේ කෙලෙස් ප්‍රහාණයේදී. ඒකයි මම මේ ආයතන පිළිබඳව පුළුල් අවබෝධයක් මේ කාලයේ පමණින් පින්නතුලට ලැබලා දුන්නේ. මේක හරි වැදගත් කෙලෙස් ප්‍රහාණයට. බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් ප්‍රහාණයේදී පළමුවෙන් වචනයක් දේශනා කරනවා නාදිවාසේති. නාදිවාසේති කියලා කියන වචනේ තේරුම මොකද්ද? ඇතුළට ගන්නෙ නැහැ. දැන් අපි මේ ආයතන හරහානේ මේ ආයතන හරහා තමයි මේ කෙලෙස් ඇතුළට එන්නේ. ඉතින් එහෙමනම් දැන් මෙතන තථාගතයන් වහන්සේ උගන්වන්නේ නාදිවාසේති. ඇතුළට ගන්න නැහැ. හැබැයි දැන් ඔක වචනෙන් කිව්වට ඇතුළට ගන්න නැතුව ඉන්න පින්නතුනේ අපට හොඳ සිහියක් තියෙන්න ඕන. අර දොරටු පාලකයෝ වගේ. හොඳ දක්ෂ දොරටු පාලකයෙක් ඉන්නවා වගේ යම්කිසි ගේට්ටුවක අපට අනිවාර්යයෙන්ම මේ සිහිය කියන එක තියෙන්න ඕන උපරිම වශයෙන්. නැත්තම් ඉතින් කෙලෙස් ඇතුළට ගන්න නැතුව ඉන්න බෑ ගැනෙනවා. ඉතින් මේ සිහිය කියලා කියන්නේ අප්‍රමාදය කියන්නේ ඒකනේ. ඇත්තටම බුද්ධ ශාසනය කිව්වොත් දෙන්න තියෙන හොඳම උත්තරේ තමයි මේ සිහිය. සිහිය හොඳට තියෙනවා නම් කෙලෙස් වලට ඇතුළට එන්න නොදී වළක්ව ගන්න පුළුවන්. නාදිවාසේති. කෙලෙස් ගන්න නැහැ ඇතුළට. හැබැයි මේකට අපි පුනා කියන්නේ හොඳ සිහියක් තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි කෙලෙස් ඇතුළට ගන්න නැතුව ඉන්න පුළුවන්. ඇහැ හොඳට සංවර කරගන්නවා. කන හොඳට සංවර කරගන්නවා. නාසය හොඳට සංවර කරගන්නවා. දිව සංවර කරගන්නවා. කය සංවර කරගන්නවා. හිතත් සංවර කරගන්නවා. මේ සංවරයට අත්‍යවශ්‍ය දේ තමයි ඇත්තටම සිහිය. සිහිනුවන. සිහිනුවනත් නිකම්ම සකස් වෙන්නේ නැහැ. ඒකකින් යෝනිසෝ මනසිකාරය අවශ්‍ය කරනවා. යෝනිසෝ මනසිකාරයට සද්ධාව අවශ්‍ය කරනවා. සද්ධාවට ශ්‍රී සද්ධර්මය අවශ්‍ය කරනවා. සද්ධර්මයට කල්යාණ මිත්‍ර සම්පත්තිය ඕන කරනවා. ඒක කල්යාණ මිත්‍රයා නිසා තමයි ධර්මය ලැබෙන්නේ. ධර්මය නිසා තමයි සද්ධාව වැඩෙන්නේ. සද්ධාව නිසා තමයි නුවණින් මෙනෙහි කරන්න පුරුදු වෙන්නේ. නුවණින් මෙනෙහි කිරීම නිසා තමයි සිහි නුවණ දෙක වැඩෙන්නේ. සිහි නුවණ දෙක තියෙනකොට තමයි මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ. එහෙනම් නාදිවාසේති කෙලෙස් ඇතුළට ගන්න නැහැ. ඊළඟට තව පදයක් තියෙනවා. පජහති.
පජහති කියලා කියන්නේ මොකද්ද? පජහති කියලා කියන්නේ පින්නතුනි ඇත්තටම අපි කොච්චර වුණත් පුදුම සිහියකින් හිටියත් කෙලෙස් සමහර විට ඇතුළට එන්න පුළුවන්. එහෙම එන්න පුළුවන් නේද? අපි කොච්චර සංවරව හිටියත් පුංචි ප්‍රමාදයෙන් කෙලෙස් ඇතුළට එන්න පුළුවන්. ඒ කෙලෙස් ඇතුළට ආවට පස්සේ ඒක වහාම අයින් කරන්න ඕන. පජහති කියන්නේ ඒක. දැන් පින්නතුලට තේරුණාද? අපි පුදුම සිහියකින් ඉන්නවා. මේ අස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන ටික සංවර කරගෙන බොහොම සිහියෙන් ඉන්නවා. භාවනා කරනවා කියන්නේ සිහිය දියුණු කරනවා කියන එක නේද? ඉතින් බොහොම සිහියෙන් ඉන්නකොට පුංචි ප්‍රමාදයක් වෙලා ඔන්න කෙලෙස් ඇතුළට රිංගනවා. ඇතුළට රිංගුවොත් වහාම අයින් කරන්න ඕන. ඒකට කියන වචනේ තමයි පජහති. වහාම අයින් කරන්න ඕන. දැන් අපේ කකුලේ කටුවක් කනොන. අපි කාට හරි කියනවා අනේ මගේ කකුලේ කටුවක් කන්න මේක අරන් දාන්න. කවුරුත් නැත්තම් තනි කකුලෙන් හිටගෙන හරි අර කටුව අයින් කරනවා. මොකද ඒ කටුව ඇතුලේ තිබුණොත් අපි දන්නවා අපිට ලොකු ප්‍රශ්නයක්. දැන් මට මතකයි ඔය පුංචි කාලේ අපේ ගෙවල් වල දැන් අපේ අම්මලා රෑබෝ වෙනකොට ජනෙල් දොරවල් වහනවා. ඒ වගේම දැන් දොරේ හරි පුංචි සිදුරක් තියෙනවා නම් ඒවට තුවා මොන හරි රෙදි කෑලි හරි දාලා ඒවා වහනවා. ඇයි එහෙම වහන්නේ? සර්පෙක්වත් ඇතුළට එයි කියලා. බොහොම කල්පනාකාරීව හවස් වෙන්න කලින් දොරවල් වහලා, ජනෙල් වහලා අර වගේ සිදුරු තියෙන තැන් වලට ගෝණියක් හරි නැත්තම් රෙදි කෑල්ලක් හරි දානවා. ඒ සත්තුන්ට එන්න නොදී. මොකද ආවොත් ලොකු ප්‍රශ්නයක්. අර නාදිවාසීති කියන්නේ ඒකයි. අර එන්න නොදී ඉන්නවා. හැබැයි මොකක් හරි හේතුවක් නිසා ඇතුළට ආවොත් පජහති කියලා කියන්නේ වහාම අයින් කරන්න ඕන. දැන් පින්නතුලට තේරෙනව නේද? වහාම අයින් කරන්නට ඕන. දැන් සර්පයෙක් ගේ ඇතුළට ආවොත් අනේ ওই සර්පය ආදරයට හිටපුදින් සර්පයා ඉතින් ඔය අද ඉඳලා හෙට අපි අයින් කරනවා කියලා අපි ගිහලා නිදා ගන්නවද? නෑ. බැරි වෙලා හරි සර්පයෙක් ඇතුළට ආවොත් අපි වහාම මොකද කරන්නේ? වහාම සර්පයා අයින් කරනවා. අයින් කරන්නේද? අයින් කරනවා. මොනතරම් මහන්සි වෙලාවත් රෑ තිස්සේ අපි වැඩ කරලා හරි ඇවිල්ලා හිටියා. ගෙදර බඩු ඔක්කොම එළියට දාලා හරි සර්පයා අයින් කරනවා. මොකද අපි දන්නවා සර්පයාගේ ඇතුළේ හිටියොත් අපට හොඳක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ කෙලෙස් ඇතුළට රිංගුවාට පස්සේ වහාම අයින් කරන්න ඕන. ඒකට තමයි පජහති කියන්නේ. කෙලෙස් වලට ඇතුළේ ඉන්න දෙන්න හොඳ නැහැ. කමක් නැහැ ඉතින්. ඔහොමත් ඉතින් පුළුවන්ද? මං තාම රහත් වෙලයි. මම ගිහියෙක්නේ. ඔහොම පොඩි දේවල් ඇති වුණාට ඕව ගණන් ගන්න හොඳ නැහැ කියලා හිටියොත් නම් වෙන්නේ මේක පිළිකාවක් වගේ බෝ වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න සර්පයේ ගේ ඇතුළට ගියාම ඌ වහාම අයින් කරනවා වගේ අපේ ඇතුළට කෙලෙස් ආවට පස්සේ ඒක වහාම අයින් කරන්න ඕන. ඒකට කියන්නේ මොකද්ද? පජහති. ඊළඟට පින්නතුනේ තව වචනයක් තියෙනවා විනෝදේති. මේ වචන ටික හරි වැදගත්. මේක මතක තියාගන්න ඕනේ. එතකොට කෙලෙස් ප්‍රහාණයේදී අපි කොච්චර උත්සාහයක් අපිට තියෙන්න ඕනද කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. විනෝදේති කියලා කියන්නේ දැන් අපි හොඳට මේක සංවර කරගෙන ඉන්නවා. ප්‍රමාද දෝෂයකින් ප්‍රමාදය ඇති වෙලා කෙලෙස් ඇතුළට රිංගනවා. ඇතුළට රිංගුවොත් වහාම අයින් කරනවා. ඒකට පජහති කිව්වා. ඊළඟට තුන්වෙනි පියවර විනෝදේති. විනෝදේති කියලා කියන්නේ දැන් ඇතුළට කෙලෙස් ආවට පස්සේ ආයෙත් එනවා ඉතින්. මොකද රහත් වෙලා නැහැනේ. ඒ ආවට පස්සේ ආයෙත් කෙලෙස් බැහැර කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර බැහැර කරන්න ඕන. මේකෙන් අදහස් කරන්නේ චුට්ටක්වත් ඉතුරු නොකර බැහැර කරාට පස්සේ ආයෙ කෙලෙස් ඇති වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. නමුත් සමහර අය පින්නතුනේ කෙලෙස් අයින් කරන්නේ ටික ටික. එහෙම බෑ. දැන් අපි හිතමු අපිට තරහක් ඇති වෙනවා. ටිකක් පාලනය කරගෙන අර තරහකාරියත් එක්ක නිකන් සාමාන්‍යයෙන් කතා කරලා ඉන්නවා. හැබැයි හිත ඇතුලේ ලොකුවට තරහ තියෙනවා. එහෙම වැඩක් නැහැනේ. ලෝකෙ රැවට්ටීමක් විතරයි.
කෙලෙස් නැති වෙලා නැහැ. එහෙමනම් අපට තරහක් ඇති වුනහම කෙලෙසයක් ආවට පස්සේ ඊට අනුරූප කර්මස්ථානයක් ප්‍රගුණ කරලා මේක නැති කර ගන්න ඕනේ. දැන් තරහවන මෛත්‍රිය පුරුදු කළා ඉවසීම පුරුදු කළා ඒක ප්‍රායෝගිකව ජීවිතයට ගලපගෙන ඒ තරහ නැති කර ගන්න ඕනේ. රාගයක් ඇති වුණා නම් අනේ ඒ රාගයට ප්‍රතිවිරුද්ධ අසුබය පුරුදු කළා කොහොම හරි ඒ රාගය නැති කර ගන්න ඕනේ. අන්න එතන ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ කෙලෙස් ප්‍රහාණයේදී කෙලෙස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕනේ. ඒකට තමයි විනෝදේති කියලා කියන්නේ. ඒතකොට දැන් අපේ පින්නතුල්ලා මේ කෙලෙස් ප්‍රහාණයේදී අවස්ථා තුනක් ඉගෙන ගත්තා. මොනවද අවස්ථා තුන? නාදිවාසේති. කෙලෙස් ඇතුළට ගන්න නැහැ. පදහති. බැරි වෙලා හරි කෙලෙස් ඇතුළට ආවොත් වහාම අයින් කරන්න ඕන. විනෝදේති කියලා කියන්නේ කෙලෙස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අපි අයින් කරන්න පුරුදු වෙන්නට ඕන. චුට්ටක්වත් තියාගන්න. ඊළඟ පියවර හරිය වැදගත්. භ්‍යන්ති කරෝති. භ්‍යන්ති කරෝති කියන්නේ මොකද්ද? භ්‍යන්ති කරෝති කියලා කියන්නේ කෙලෙස් ආපහු වෙනවා. ඒ එන පාරට ගහන්න ඕන කෙලෙස් වලට. මේ සාමාන්‍යයෙන් දැන් බලන්න මිනිස්සු භාවනා වලට එහෙම ගිහිල්ලා ටිකක් ප්‍රතිපත්තියේ නෙල්ලා ඉතින් ආය ප්‍රමාදයට වෙట్లా අපිට ඇවිල්ලා කියන අනේ ස්වාමීන් වහන්සේ ලේසි නෑ මේ කෙලෙස් නැති කරන්න. ඒක බල්ලගේ නගුට වගේ. කොච්චර කෙලින් කරත් මේක කෙලින් කරන්න බෑනේ කියලා එහෙම හිතෙනවා. එහෙම තමයි පින්නතුනේ අනාදිමත් සසර අපි පුරුදු කරගෙන ආපු දේවල්නේ අපිට තියෙන්නේ. එක ජීවිතයකින් මේක තල්ලු කරන්න බෑ. ඒකට තමයි අපි මේ භාවිතා බහුලීකృత මේක පුරුදු කරන්න ඕන. වීරියෙන් මේ වැඩේ කරන්න ඕන. අන්න එහෙමනම් භ්‍යන්ති කරෝති කියලා කියන්නේ ඒකේ තවත් අවස්ථාවක්. ඒ කියන්නේ කෙලෙස් නැවතත් එනවා. එන පාරට ගහන්න ඕන කෙලෙස් වලට. ඒක උපමාවකින් කියන්නම්. අපි හිතමු අපේ ගෙදරකට එනවා හිඟන්නේ. යාචකේ මේ හිඟන්නට තින් අපි පුරුදු වෙලා තිබුණා කණ්ඩ බොණ්ඩ දෙන්න, ඇඳුම් පැළඳුම් දෙන්න, මිල මුදළු අවස්ථාන් රූපීව දෙන්න. දැන් මේ හිඟන්නත් හැමදාම මේ ගෙදරට එනවා. මේ ගෙදරමුත් හැමදාම හිඟන්නට සලකනවා. ඉතින් කාලයක් යනකොට මේ ගෙදර ගෘහ මූලිකයා පාරේ යනකොට මෙන්න හිඟන්න ඉන්නවා හොඳට මත් වතුර බීලා විරිවිවි ඉන්නවා. වැනි ඉන්නවා. ටිකක් ළඟට ගිහලා බලනවා. සිහියක්වත් නැහැ. ඉතින් අර මිනිස්සයා හොඳටම කලකිරෙනවා. අනේ අපි මේ මිනිස්සයාටද මෙච්චර සැලකුවේ. ආයෙනම් කිසිම දෙයක් දෙන්නේ නැහැ. එයා එවිලෙම අදිස්ථාන කරගෙන ගෙදර ගිහලා කියනවා. රහවල් මිනිස්සයාට කිසි දෙයක් දෙන්න එපා. මං අද ඇස් දෙකෙන්ම දැක්ක මිනිහා බීලා අපි දෙන සල්ලි වලින් මිනිහා බිහිලා පාරේ වැනි ඉන්නවා. එහෙම කියලා ඔන්න දැන් හිඟන්න මේ කිසිවක් දන්නේ නැහැ. හිඟන්න ඊළඟ දවසේ එනවා ගෙදරට. ඒ ගෙදර අය මුකුත් කියන්නේ නැහැ. හැබැයි මුකුත් දෙන්නෙත් නැහැ. හිඟන්න බලනවා අද මොකද මේ මුකුත් ලැබෙන්නේ නැත්තේ. මොකක් හරි ප්‍රශ්නයක් ඇති කියලා හිඟන්න එදා ගිහලා ඊළඟ පහුවදාට එනවා. පහුවදාටත් නැහැ. හිඟන්නට ටිකක් ලොකු ප්‍රශ්නයක් ප්‍රහෙලිකාවක්. මේ මොකද මේ හැමදාම දෙන ගෙදරින් කමන්නේ ඕන එකක් වෙන්න මං තව පාරක් එනවා කියලා තුන්වෙනි පාරත් එනවා. එදත් නැහැ කිසිවක් නැහැ වතුරවත් නැහැ. හිඟන්න දන්නවා මොකක් හරි ගැටලුවක්. කමන්නේ ඕන එකක් වෙන්න මං තව පාරක් එනවා කියලා ආයෙත් එනවා. ඒ ආවත් නැහැ. හිඟන්නට එපා වෙන මෙතෙන්ට ඇවිල්ලා වැඩක් නැහැ මොකක් හරි ගැටලුවක්. හිඟන්න එහෙම නවතිනවා. අන්න එහෙම තමයි කෙලෙස් වලට දෙන්න ඕන. කෙලෙස් එන පාරට ප්‍රතික්ෂේප කරා නම් කෙලෙස් වලට උනත් එපා වෙනවා. අර හිඟන්නට වගේ. කෙලෙස් එන පාරට පහර දෙනවා. රාගය එනවා නම් එන පාරට අපි අසුබේ දානවා. ඊළඟට ද්වේෂය එනවා නම් එන පාරට මෛත්‍රිය දානවා. ඉතින් ඔක එහෙම ඇවිල්ලා අන්තිමට පින්නතොනේ කෙලෙස් වලට පවා ඇති වෙන අවස්ථාවක් එනවා. ඉතින් එහෙම වෙනව නේද? ඕනම දෙයක් ප්‍රතික්ෂේප කරනකොට ඒක ලං වෙනව හරි අඩුයිනේ. ප්‍රතික්ෂේප කරනකොට ඒක ලං වෙනව හරි අඩුයි. ඒක තමයි යථාර්ථය. එහෙමනම් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙලෙස් ප්‍රහාණය කරනවා කියන එක පුංචි දෙයක් නෙවෙයි. එහෙමනම් කෙලෙස් නැති කළොත් ආය කෙලෙස් වෙනවා. ඒ එන පාරට පහර දෙන්න ඕන.
ඒක තමයි බ්‍යන්ති කරෝති කියලා කියන්නේ. දැන් අවස්ථා හතරක් කිව්වා නේද? ඒ අවස්ථා හතර අපි මේ නැවත නැවත උනත් වෙන මේ එක බණ පදයක් හරි පින්නතුනේ හිතට ගියොත් ඒක තමයි වටින්නේ. එහෙනම් නාදි වාසයති කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස හොඳට සංවර කරගෙන ඉන්නවා. ඒ සඳහා භාවනාව අත්‍යවශ්‍යයි. භාවනා කරන්නේ නැති නීවරණ යටපත් කරගන්න උත්සාහයක් නැති කෙනෙකුට මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න බෑ. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න නම් සිහිය තියෙන්නම ඕන. සිහිනුවන දෙක නැතුව කොහොමද ඒක කරන්නේ? එහෙමනම් ඔන්න දැන් කෙලෙස් වලට එන්න නොදී මේ දොරටු 6 ආරක්ෂා කරගන්නවා. ඒ ආරක්ෂා කරගන්නේ මොකෙන්ද? සිහිය නොවන එකට හැබැයි වීරියක් තියෙන්න ඕන. ඒ ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන කාරණා තුන මොනවද? සිහියත්, නුවණත්, වීරියක්. ඔන්න නාදි වාසයේදී හැබැයි අල්ලගෙන ඉන්නවා කල්පනාවෙන්. කල්පනාවෙන් අල්ලගෙන ඉන්නකොට ඔන්න දන්නේම නැතුව කෙලෙස් ඇතුළට එනවා. එහෙම පුංචි ප්‍රමාදයක් ඇති. දැන් ඔය පිනතුල අහලා තියෙන හොඳට හිටපු අය එකපාර වෙනස් වෙයි. ඒ ඉතින් එහෙම තමයි කෙලෙස් වල හැටි. ඉතින් එහෙම කෙලෙසයක් ඇතුළට ආවොත් පදහති කියලා කිව්වේ වහාම ඒක ඉවත් කරන්න ඕන. වහාම ඉවත් කරේ නැත්නම් ඒක ලොකු ගැටලුවක්. ඒක තමයි පදහති. හරියට පිළිකාවක් වගේ. දැන් බලන්න පිළිකාවක් හැදුනහම වෛද්‍යවරු කියනවානේ මේක සත්කමකින් අයින් කරන්න ඕන. ඉතින් සත්කම කරලා වෛද්‍යවරු ඇවිල්ලා කියනවා ලෙඩාගේ ඥාතීන්ට මම පුළුවන් තරම් මේක අයින් කරා. හැබැයි අපි තෙරපි කරනකොට කරන්ට් එක අල්ලනකොට යම් කිසි දෙයක් තිබුණොත් වැරදි සෛලයක් තිබුණොත් ඒකත් පිච්චිලා යන්න පුළුවන්. එහෙමනේ කරන්නේ නේද? මොකද වෛද්‍යවරයා දන්නවා එක සෛලයක් හරි තිබුණොත් නැවත මේක ආය ඇති වෙනවා. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් දේශනා කරන්නේ. ඇතුළට එක කෙලෙසයක් આવුත් ඇති පිළිකාවට වඩා එහා. පිළිකාවට හපක්. එහෙමනම් අපි වහාම ඒක අයින් කරන්න ඕන. මම සතියක්කින් භාවනා කරලා පස්සේ භාවනාවට ගියාම පන්තරට ගියාම ඕක අයින් කරනවා කියලා හිතන්න එපා. ඒ වෙලෙම අයින් කරන්න මහන්සි ගන්න. පජහත්. විනෝදේති කියන්නේ අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕන. බ්‍යන්ති කරෝති කියලා කියන්නේ කෙලෙස් එන පාරට ඒකට ප්‍රහාර එල්ල කරන්න ඕන. එහෙම වුණොත් තමයි කෙලෙස් මට්ටු කරන්න පුළුවන්. අන්තිම වචනය අනභාවං ගමේති. එහෙම කරොත් මෙන්න මේ කෙලෙස් එන්නේ නැතුවම යනවා. ඉතින් බලන්න කෙලෙස් ප්‍රහාණයේදී කොච්චර වීරියක් අපට අවශ්‍ය කරනවද? මේ වීරිය නැතුව පින්නතුනේ අපට මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව පින්නතුලා විශේෂ අවධානය යොමු කරන්නට ඕන. ඉතින් අද මේ නේකාකාර නාලිකාව ආරම්භ කරලා වර්ෂයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් තමයි අපි මේ ඊටාම වැදගත් කෙලෙස් නැති කරන කෙනෙකුට මේ පැණි වගේ ධර්මයක් මේ දේශනා කරේ. මේ පැණි වගේ කියලා කියන්නේ මේ මම කියන හින්දා නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයයි මම මේ කිව්වේ. එහෙමනම් මේ ධර්මය අපි හොඳට ජීවිතයට ගලප ගන්නට ඕන. එහෙම වුණොත් පින්නතුනි අපිට මහා සැනසෙල්ලක් හදා ගන්නට අවස්ථාව තියෙනවා. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ කෙලෙස් ප්‍රහාණය කරනවා කියන එක නිකන් ප්‍රාර්ථනා කරාට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ගතානුගතිකව දානයක් දුන්නට සිල් ගත්තට මම ඒක කරන්න එපා කියනවා එහෙම නෙවෙයි. ඒක කළ යුතුමයි. පුංචි පුංචි දේවල් අතහැරලා ලොකු ලොකු දේවල් වලට යන්න බෑ. ලොකු ගල් බැම්මක් තියෙනවා නම් ඒ ගල් බැම්මේ සක්ක ගල් වලින් තමයි ලොකු ගල් හිටලා තියෙන්නේ. රැඳිලා තියෙන්නේ. අන්න ඒ වගේ ಗುಣධර්ම තියෙන්න ඕන. නමුත් මේකට ලොකු උත්සාහයක් අවශ්‍ය කරනවා. එහෙමනම් අද පින්නතුල්ලා මේ කෙලෙස් ප්‍රහාණය සම්බන්ධව තමයි මේ දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුනේ. ඉතින් හැම දිනාටම කෙලෙස් නැති කරන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නේකාකාර නාලිකාවේ වර්ෂයක් දැන් අපි පුනා මේදී මතක් කළා. ඉතින් වර්ෂයක් වෙනවා මේ ආරම්භ කරලා අදට වර්ෂයක් සම්පූර්ණ වෙනවා.
ඉතින් මේ කාලය තුල මේ නාලිකාවේ ඔස්සේ ශ්‍රී සද්ධර්මයේ බෙදා දෙන්නට ඒ ධර්මයේ ප්‍රධානය කරන්නට උපකාර කරපු දායකත්වයේ දරපු සියලුම දෙනාට අපි විශේෂයෙන් පින් දෙනවා. ඒ හැම දිනාටම පින්නම් සඳහන් හැමෝටම ඒකාන්තයෙන් මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නේකාකාර YouTube නාලිකාවට වසරක් සපිරෙන අද දින මෙම ධර්මානුශාසනාවේ අරමුණ ධර්ම දේශනාවන් සඳහා වැඩම කොට වදාළ පින්වත් සිල්වත් ගුණවත් මහා සංඝරත්නයට කෘතඥතා පූර්වක පුණ්‍යානුමෝදනාවත් අප නාලිකාවේ කටයුතු සාර්ථක කර ගැනීමට අභියෝග ජය ගැනීමට දායකත්වය ලබාගත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලන මිතුරන් වූ ඔබ සැමට සෙත් පතා ආශිර්වාද කිරීමත්ය. ඔබ සැමට මෙතැන් පටන් සැප විපාක ලබමින් සසරින් නිවෙන මොහොත දක්වාම මේ පින් මහා පින් සාගරයක්ම වේවා. කලන මිතුරු මිතුරියන් කෝෂලා ලියනගේ මෙනෙවිය ලලිත් මාබරණ මහතා සහ පුතුන් දෙදෙනා, නෙළුනිකා ජයවීර මහත්මිය, නිලානි මහත්මිය සහ සර්දා ලියනගේ මහතා, නන්දන රත්නායක මහතා සහ වසන්තා ලියනගේ මහත්මිය, විජිත මහතා සහ රේණු ලියනගේ මහත්මිය, චම්පිකා ගලගෙදර මහත්මිය, කාංචනී සහ සංදීප ගලගෙදර මහතා, ජගත් ජයසූරිය මහතා සහ මංජුලිකා ජයසූරිය මහත්මිය, රූපානි අතාවුද මහත්මිය සහ රෝහණ අතාවුද මහතා, රූපාංගනී එදිරිසිංහ මහත්මිය සහ ගාමිණී එදිරිසිංහ මහතා, පුෂ්පාද සිල්වා මහත්මිය සහ මයිකල්ද සිල්වා මහතා, මාලිනී වීරරත්න මෙනෙවිය, පුංචි බණ්ඩා අලුවිහාරේ මහතා සහ එම මැතිනිය රමින්දු දිව්‍යා සහ ටිකිරි ඇතුළු පවුලේ සැම, කාන්ති අලුවිහාරේ මහත්මිය, දොස්තර වජ්‍ර සසංක කරුණාරත්න, හර්ෂි සහ රවින්දු ඇතුළු පවුලේ සැම, දේචාන් සේනාරත්න මහතා සහ දර්ශනී රුබේරු මහත්මිය, සුවිඤ්ඤා හා සවිඤ්ඤා දියණිවරුන්, දොස්තර වයලට් පූජිත ගුණවර්ධන මැතිනිය, ඔබ සැමට මේ ධර්මදේශනා විකාශය කිරීමෙන් අත්කරගත්තා වූ කුසල සම්භාරය මතු උපදින සංසාරේ ආත්මයක් පාසාම නිවනේ දොරගුළු විවර කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ පිනම ඔබේ මතු දියුණුවට හේතු වාසනා වේවා. එහෙමනම් අපි දැන් මේ නම් සඳහන් සියලුම දෙනාට විශේෂයෙන් අපි නැවත පින් දෙනවා. ධර්මයේ ප්‍රධානී කරනවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. සියලුම දානයන් පරදවලා ධර්ම දානය උතුම් වෙනවා, ශ්‍රේෂ්ඨ වෙනවා. ඉතින් මේ ධර්මයේ තියෙන කාලයක මේ ධර්මයේ ප්‍රධානය කරන්න ලැබෙනවා කියන එක සුළුපටු පින්කමක් නෙවෙයි. ඒ නිසා හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා අපි නැවතත් පින් දෙනවා. රැස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය අපවත් ශාසනයත් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් පෙනේවා. දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමින් මිය පරලෝකීය විශේෂයෙන් මේ දායකත්වයේ දරා අභාවයටපත් සියලුම බන්දු වර්ගයාට ඒ වගේම මේවට සම්බන්ධ වන හැමදෙනා නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ කුසල් පෙනේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පාරමී පුරා නිවන් අවබෝධ කරගනිත්වා කියලා එසමට පින් දෙමු. ඒ වගේම පින්නතුනි අවීචයේ පටන් බවාග්‍රේම දක්වා විසින සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් පෙනේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. පාරමී පුරා නිවන් අවබෝධ කරගනිත්වා කියලා එසමට පින් දෙමු. ඒ වගේම දැන් විවාහාර වර්ෂ 2022 ආරම්භ වුණා. මේ වර්ෂය පින්වත් හැම දිනාටම ඉතාම හොඳ වර්ෂයක් වෙන්නට ඕනේ. විශේෂයෙන් මේ රෝග බය දුරු වෙලා
සතුට සෞභාග්‍ය පිරි හැම දෙයකින්ම පිරිච්ච පුණ්‍යවන්ත වර්ෂයක් වේවා. විශේෂයෙන්ම ධර්මයේ තුල ජීවත් වෙන්නට පුළුවන් වපසරයක් සකස් වේවා. ඊ타ම ඉක්මනින් ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. වියලී බියදෙන්නට පෙර ඔබ නිවා සනහන අමාවැස්ස